තෙරුවන් සරණයි. අපි ගිය පාර අන්තිමටම කිව්වා ප්‍රඥප්ති සම්මුති නැතුව ලෝකෙ දිහා බලන්න කියලා. මේ ප්‍රඥප්ති සම්මුති අපි විසින්ම හදාගත්ත නම් ඇත්තටම ඉර හඳ අල දොල ඒ වගේම මේස පුටු ඇඳන් පොත් නාගස් නුගගස් මේ අපි නාමීය ලෝකයක සිතුවිලි ලෝකයක ජීවත් වෙනවා. අපි ඔබට තේරෙන්න හැමෝටම තේරුම් ගන්න පහසු වෙන්න මේ සරල වචන පාවිච්චි කරනවා. නමුත් මේ ගැඹුරු පරයයක් මේ තුල තියෙනවා. ඔබට දැන් මේ පේන හැම දෙයක්ම ඇත්තටම පුටුව කිව්වේ නෑ පුටුව කියලා. පුටුවක් මේ ලෝකේ මුලින්ම හැදුණු මොහොතේ කැලේකට ගිහිල්ලා වැද්දෙක් ලී ටිකක් කපාගෙන එක හැඩතලයකට තියලා ගැට ගහලා මේ විදිහට සකස් කරාම අනිත් අය මේක මොකද්ද කියලා අහුවාම පුටුව කියලා කිව්වනම් හැමෝම මේකට පුටුව කියනවා වගේ දෙයක් නේද? වැද්දෙක් ගලක් උඩ වාඩි වෙලා ඉන්නවා. එයාගේ හිතට මීට වැඩිය වාඩි වෙන්න පුළුවන් ඕනම තැනක තියන්න පුළුවන් එකක් හදන්න හිතට මැවෙනවා. මේ වැද්දා කැලේට ගිහිලා ලී ටිකක් වාගෙන ඇවිල්ලා මේ විදිහට එකක් කරනවා. මොකද්ද කියලා ඇහුවොත් එයා කියපු නම තමයි හැමෝම කියන්නේ. අද වෛරස් එකක් හැදුනත් ඒකට නමක් නැතුව අපිට බෑ පාවිච්චි කරන්න. අපි නමක් කියනවා. අපි මේ හැඩතලයට රූපයට නමක් දානවා. ඒ අර පුංචි ළමයා හැඩතල එනකොට දැම්මනේ සද්දේ. අනේක තමයි මේ චිත්ත නියාමේ. අදත් ඒ සද්ද දානවා. චීනේ දාපු නම කොරෝනා. නමුත් ඒක ශබ්ද කර ගැනීමේ අපහසුව නිසා පහසුවට ඒක යුරෝපයේ පැත්තට ගියාම COVID-19 කියෝ. දැන් මේ වෛරස් එකට නමක් දැමීම සම්මුතිය හදා ගැනීම. පොදුවේ හැමෝම සම්මුතියේ එකඟ වෙලා එක නමකින් ප්‍රකාශ කිරීම. ඉතින් මේ සම්මුති නාමයන් හැදෙන්නේ අපි හදාගත්ත ඒවා. මේ විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ප්‍රඥප්ති සම්මුති නාමය බාහිර නැහැ. මිනිසුන් විසින් හදාගෙන මිනිසු ජීවත් වෙනවා ඒ නාමීය ලෝකෙක. ඒක නුවණින් දකින්න ඕන කරනවා. ඉතින් මේ ප්‍රඥප්ති සම්මුති ඒ නම් අර රූපයට ගැට ගහලා නාම රූප දෙක ගැට ගැහිලා තියෙනවා කියලා ගත්ත ඇඟීම ඒ තියෙනවා කියලා ගත්ත නිසා තමයි මේ විඥානේ දැන ගැනීම සිත උපදින්නේ. හිතින් හදාගත්ත දේ බාහිර තියෙන දෙයි කියලා බාහිරට ගැට ගැසීම නිසයි සිත උපදින්නේ. තන විඥානේ අනිදස්සන වෙනවා කියන්නේ අපි ගත්ත දැන ගැනීම බාහිර රූපේ බාහිරට පතිත නොවනවා. ඒ විඥානේ දැන ගැනීම බාහිරට පතිත නොවන තැන අපපටිත්‍ිත විඥානේ බවට පත් වෙනවා. ඒ විඥානේ දැන ගැනීම බාහිරට පතිත නොවනකොට අනිදස්සන විඥානේ බවට පත් වෙනවා. ඇයි ඒ විඥානේ දැනගත්තේ පොත කියලා. නමුත් බාහිර පොතක් නැහැ. එයාගේ අවබෝධය තුලින් ඒක දකින්නේ. සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් නිවන් දකින්නේ. මේක අවබෝධ ඥානයක්. ඒකෙන් තමයි නිවන් මඟ යන්නේ. නමුත් ඒ තුල කෙලෙස් ඡේවීමක් අවසානයේ සිද්ධ වෙන්නේ. ඉතින් දකින්න මේක නුවණින්ම. එතකොට ඔබ බාහිරත් පොත හම්බ වෙන්නේ නැහැ. සිතෙත් පොත් කියලා දෙයක් ඇත්තටම නැහැ. එතකොට නාමයේ පැත්තෙත් පොතක් නැති වෙනවා. අතර මේ විඥානේ දැන ගැනීම, හුදෙක් දැන ගැනීමක් පමණයි. ඒක කිසිම තරක පතිත වෙන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රහීන වෙනවා. අන්න ප්‍රඥා ලෝකයේ එනකොට අවිද්‍යාව ඝනදුර පහව යනවා. විද්‍යා ලෝකේ පහළ වෙනවා. අන්න චක්කුන් උදපාදි ධම්ම චක්කුසේ පහළ වෙනවා. ඒ දර්ශන ඒ සත්‍ය දර්ශනයටපත් වෙනවා. චක්කුන් උදපාදි, ආලෝකෝ උදපාදි, විද්‍යා උදපාදි, ප්‍රඥා උදපාදි. ඉතින් මේක නුවණින් දකින්න ඕනි කාරණයක්. ඇත්තටම අපි හිතේ තමයි ලෝකේ හදාගෙන ඉන්නේ. චිත්තේ නියති ලෝකේ.
ඉතින් මේක අපි ප්‍රායෝගිකව පුහුණු වෙනකොට මේක අධීර කීපයකට ඔබට දැන් දකින්න ලැබෙනවා. එකක් බාහිරින් මිදෙන තැන සෝවාන් මට්ටම. බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් තමයි එතන කාමරාග පටිග තියෙන්නේ. රූපරාග, කාමරාග, පටිග. එතන ඔබ දන්නවා සකදාගාමි. ඒ ඇලෙන ගැටෙන තැනින් මිදෙන තැන මේ සිත සුක්ම වෙන තැන. අනාගාමී භූමිය කියන්නේ සිතෙන් මිදෙන තැන. දැන් ඔබට එන අරමුණේ සත්‍ය දකින්න කෙනාටනේ දැන් මේ ප්‍රතිපදාව තුළනේ මේක හම්බ වෙන්නේ. ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන්නේ. ඒ කෙනා මේක පොතකින් ඇත්තටම දකින්න අමාරුයි. පොතින් දැනුමට මේක දැනුමක් ඇති කර ගැනීම සුතවත් භාවය හදා ගැනීම පරතෝගෝසිතාව වැදගත්. කල්‍යාණ මිත්‍රකෙන් අසා දැන ගැනීම මේ අවබෝධය තියෙන කෙනෙක්ගෙන් දැන ගැනීම ඊටම වැදගත්. ඉතින් ඒක නමුත් ඔහුට ඒක විචිකිච්ඡාවක් නැති වෙන්නේ ඔහුගේ සිත තුළින් සත්‍ය දැක්කහම තමයි. ඒ තාක් එතන විචිකිච්ඡාව තියෙනවා. සැකේට හේතු තියෙනවා. අජත බහිද්දා කියන අන්ත දෙක නිවැරදිව හඳුනා ගන්නකන් සැකේ තියෙනවා. ඒකයි විචිකිච්ඡාව හඳුනනකොටත් ඔබ දන්නවා සෝතාපට්ටි අංග විදිහට පෙන්නනවානේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඉතින් එතන සක්කාය දෘෂ්ටි කියන එක අපි මේ සම්මාදිට්ඨිය වෙන තැනත් මේ විද්‍යා දෘෂ්ටියේ ඉන්නකම් මෙතනට එන්නේ නැහැ. සම්මාදිට්ඨිය කියන්නේ මේ බාහිර දෙයක් නැති බව දකින්න එකමනේ. එතන අතරම විචිකිච්ඡාව කියනකොට ඉතින් බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති සික්ඛේ කංකති උබ්බන්තේ කංකති අපරන්තේ කංකති කියනකොට ඔබට තේරෙනවා අන්ත දෙක පෙන්නනවා කියලා. ඉතින් මෙතන අපිට ගැඹුරු විග්‍රහයක් තියෙනවා. අපි දැන් මේක ඔබගේ මට්ටම එතන නෙමෙයි නිසා ඒ ගැන කියන්න යන්නේ. ඔබ හිතන දේ නෙමෙයි ඒ වුණාට බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති කියන්නේ. ගැඹුරු විග්‍රහයක් මේ ධර්මයේ තුල තියෙනවා. අපි අවසානයේදී ඒව තියාගෙන ඉන්නවා. බොහොම මනාකොට ඉදිරිපත් කරන්න. ඔබ හිතන තැනම නෙමෙයි මේ කාරණා තියෙන්නේ. බොහොම ලේසියට අපේ ඇත්තටම බොහොම සරල උඩින් පේනකොට පේන විදිය නෙමෙයි ගැඹුරට යනකොට ඊට වැඩිය ගැඹුරු දර්ශනයක් අපිට පේන්නේ. ඉතින් අපි බුද්ධ දකින්නේ අපි රූපයක එහෙම කතාවක් පුජ්‍යලයක් නෙමෙයි. අපි දකින්නේ මේ සිතේ සත්‍ය දකිනකොට මේ නාම රූප පරිච්ඡේදයට යනකොට මේ සිත බුද්ධ ස්වභාවය හඳුනගන්න. ඒත බුද්ධ ඒකාංකතේ සැකසංක මුකුත් නැතුව එතන ධර්ම හඳුනගන්න ධම්මේ ඒකාංකතේ එතන මේ නෙන සිත සත්‍ය දකින තැන සංඝේ ඒකාංකතේ. ඉතින් මේක අපි එහෙම කිව්වොත් සාමාන්‍ය පු탁ජන භූමියේදී ගැටෙනවා. ඉතින් පු탁ජන භූමියේ සමග අපිට කිසිම ගැටලුවක් නැහැ. අපිත් එතන ඉඳන් එන්නේ. ඒක නිසා මේ මට්ටමින් ඔබ හිතන මට්ටමින් දැකලා ගන්න. ඉතින් නමුත් ඔබ සෝවාන් වෙනවා කියන්නේ ඔබට මේ දර්ශන අවබෝධය ඇති වෙනකොට ඔය ටික අවබෝධ වෙනවා. එතන පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති මේ සික්කේ කංකති කියනකොට මෙතන ඔබට දකින්න මෙතන තියෙනවා සීලයක්. මේ නෙන සිත දකින්න මිදෙන තැන සික්කේ කංකති. එතන ඒ වගේම තමයි ඔබ පුබ්බන්ත අපරන්තේ කංකති මේ නාම රූප අන්ත දෙක හොඳින් දැකලා තියෙන එකමත් තියෙනවා. ඉතින් පටිච්ච සමුප්පාද ධම්මේසු කංකති කියනකොට ඔබට මේ මනාකොට දකින්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව මොකද්ද, සංකාරය මොකද්ද මේක මේ පහනිදාන සූත්‍ර මේ හැම සූත්‍රයක්ම හොඳට අවබෝධ වෙලා තියෙනවා නම් මේක අපහසුයි. මොකද මේ අතරම මෙතන තියෙන අන්ත දෙක දැකීමම තමයි අතරම. ඒක නුවණින් දකින්න කෙනාට ඊටු ටික පරිසම්පාද විහරණේ Tamanට අවබෝධයට මනසී නුවණින් දකින්න කෙනාට ඒ අවබෝධඥානය ඇති වෙනවා. ඉතින් ඒකත් හොඳට පටලවා ගන්න නැතුව මේ අද සමාජයේ ගොඩාක් පැටලිලි ගොඩක තියෙන. ඉතින් ඒක නිසා බොහොම නිවැරදිව ඒ නිවැරදි නිර්මල ධර්මයේ Tamanට ආහන ලැබුණොත් හරි වාග්යවන්තයෙක් පහසුවක් තියෙනවා නිවන් මඟ. නැත්තම් ගොඩක් කම්කටොළු මැද්දේ ඒවා බේරගෙන පස්සේ ඒවා වැරදිලා හදාගෙන තමයි යන්න වෙන්නේ. ඒක ඔබ විසින්ම යා යුතු ගමනක්. මහණෙනි මේ හදපු පාරු නෑ, පාරු හදාගෙන යන්න ඕනේ ගමන. කුලුපමංගෝ මේක දකින්න ඕනේ කෙනෙක් නෝනි. ඉතින් තමන්ගේ විදිහට තමන් විසින් තමන්ගේ හිතට එන අරමුණු දකින්න එක තමයි පාරුව. ඒතර තමයි මේ සසරින් එතර වෙන පාරුව. සසර රෝගයට නැත්නම් ඔබ ගසාගෙන යනවනේ. ඉතින් ඒ සකස් කරගන්න ඕනි. ඉතින් සබ්බාස සූත්‍රය මේ තමයි වැදගත් මේ ගමනේදී. ඉතින් බොහොම සරලව අපි පැහැදිලි කරේ ගොඩක් කාරණා. ඉතින් ඒ විදිහටම අපි තවත් ඔබට දිගුවක් විදිහට ගැඹුරු කාරණා කීපයක් ඉස්මතු කරන්න හිතන්නේ. දැන් මෙතන අපි කතා කරේ නාම රූප වෙන් කරලා දකින්න තැන. ඉතින් එතන
අපි පෙන්නවා මේ ප්‍රභාස්වර සිත. ඒ වගේම අපි පෙන්නවා පුංචි දරුවාට තිබුණේ ප්‍රභාස්වර සිත. ඒක කිල්ටු වෙන හැටි. ඒ වගේම ඊට පස්සේ ආශ්‍රව කියලා ෂය වෙලා සාසව ආසව අනාශ්‍රව රහතන් වහන්සේ නමක් බවට සීනාශ්‍රව රහතන් වහන්සේ නමක් බවට පත්වන ආකාරය. ඉතින් මේ ආයතන කියලා අපි කන ඇස කන දිවනාස අපි එතනද කිව්වා මේවා මේ කයේ තියෙන ඒවා නෙමෙයි මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා ආයතන විදිහට ක්‍රියාත්මක වෙනවා. මස් ඇහැ නෙමෙයි එමනම් මරුණු කෙනාටත් තියෙනවා අපි ඒවා පැහැදිලි කරා. එතකොට ඒ වගේම අපි කිව්වා මෙතනදී විශේෂ කරුණක් එක් මොහොතකදී හටගන්න එක සිතයි කියන එක. ඒක චිත්තානුපස්සනාව පැහැදිලි කරන අතර මෙතන වැදගත්ම දේ තමයි ඔබට පුළුවන් නම් ඔබ මනාකොට නැවත අසන්න කායානුපස්සනාව දේශනාව ඊටාම වැදගත්. දේශනා දෙකක් අපි ඉදිරිපත් කරා. ඒකේ පොඩි අඩුපාඩු තියෙනවා. මොකද ඒක ගොඩාක් පෙර මීට වසර ගණනාවකට පෙර ඉදිරිපත් කරපු දේශනා නැවත අපි දැම්මේ. ඒ වගේම වේදනානුපස්සනාව. ඒ වගේම ඒ වේදනානුපස්සනාව දේශනාව අනාගාමී භූමියටම තියෙනවා. ඒ වගේම තමයි චිත්තානුපස්සනාව දේශනාව ඒ වෙදී පැහැදිලි කරනවා මනාවකට උදාහරණ සහිතවම දීර්ඝ වශයෙන් මේ එක් මොහොතකදී එක සිතක් හට ගන්න ආකාරය. එක් මොහොතකදී එක සිතයි හටගන්නේ. ඇත්තටම ඒ අවබෝධය ඔබට තියෙන්න ඕනේ. මොකද මේ එකපාර ඔක්කොම සිත් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එක් මොහොතකදී එක් සිතයි හටගන්නේ. ඒ සිත ඉපද නිරුද්ධ වෙලා ඊගාව සිත හටගන්නේ. උත්තව සම්භූතං උත්ථානං භවිෂති කියලා කියන්නේත් ඒකයි පෙර නොතිබීම හටගත යුතු නැතුව නිරුද්ධුණා කියලා. එක වරකට එක ආයතනයයි පහළ වෙන්නේ. අනෙක් ආයතන එතකොට ඒ කියන්නේ ඉපදීමට හේතුව තියෙනවා. තාම ඇති වෙලා නැහැ. එකක් ඉපදුනහම අනෙක් පහම ඒ මොහොතේ නැහැ. ඒ මොහොතේ තියෙන්නේ දැන් ඇසනම් රූපයක් නම් පේන්නේ අපිට අරමුණු වෙන්නේ රූපෙමයි. ඔබට ශබ්ද අරමුණු වෙන්නේ නැහැ. ඒක හොඳට ඔබට සිහියෙන් ඕනින් දකින්න පුළුවන් ප්‍රායෝගිකව. ඒතර ඔබට දැන් රූප වර්ණ සිතක් පහළ වෙන චක්කු විඤ්ඤාණ සිතක්. ඒතර ඒ වගේම තමයි ඔබට සද්ද අරමුණු වෙනකොට ඔබට සෝත විඤ්ඤාණ සිතක් පහළ වෙන්නේ. ඉතින් ඒ වගේ ආයතනෙන් ආයතන ඒ වගේම තමයි එකම ආයතනෙත් මේ සිතත් වර්ණ සිතක් ඊගව සිතත් වර්ණ සිතක් එහෙම වෙන්නත් පුළුවන්. කොහොම වුණත් එක සිතයි දොහර සිත්වල ඔබ දකින්න ඕනි එක සිතයි පහළ වෙන්නේ. මේ දොහර කියනකොට ඔබට මේ දොරටු හයක් අපේ තියෙනවා මේ අරමුණු වෙන ඇස කන දිව නාසය කය මන කියන ආයතන හය. ඒ නුවණින් දකින්න ඕනේ. එකක් ඉපදුනහම අනෙක් පහ මේ මොහොතේ නෑ. එතකොට මේ පහ ගැන එතකොට මේ මොහොතේ දැනුමක් නෑ. එකක් ගැන තමයි අවධානය තියෙන්නේ. අවිද්‍යාව නිසායි මේ කයේ මේ තියනවා කියලා අපි මේ ආයතන තියනවා කියලා හිතන්නේ. එහෙනම් මේ ආයතන තියෙන තැනක් පනවන්න බෑ. ඒ වගේම මේ ඉපදුණු ආයතනත් නිරුද්ධ වෙන්න ඕනි. ඒ කියන්නේ ඊගාව ආයතනේ හට ගන්නකොට මේ ආයතනෙත් නැති වෙන්න ඕනි. ඒ වගේම මේ ඉපදුණු ආයතන නිරුද්ධ වෙලා එතකොට මේ ආයතනත් නිරුද්ධ වූ තැන ආයතන 6ම නිරුද්ධ වෙනවා. දැන් ඒක ඔබට දැන් මේ මොහොතේ හටගත්තා කියමු මේ ආයතනයක් වර්ණයක් පේන සිතක් පහළ වෙනවා කියමු. ඒ සිත ඉපද නිරුද්ධ වෙනකොට එතකොට දැන් ආයතන 6ම ඒ සිතත් හටගත්ත සිතත් නිරුද්ධ වුණානේ ආයතන 6ම නිරුද්ධ වෙලා තියෙන්නේ. අන්න එතන තමයි ඔබ දකින්න නුවණින් ඒ තැන මෙතන අපි කියනවා සිත් දෙකක් අතර හිඩසක් තියෙනවා කියලා. ඒ වගේම අපි කියනවා මෙතන භවාංග සිතක් තියෙනවා කියලා. භවාංග සිතට දොහර සිත් අදාළ නැහැ. එතකොට මෙතන තියෙන තැනක් සිතක් උපදුණු නැති මෙතන මේ සිතේ තියෙන සියුම් ඔබට නුවණින් දකින්න පුළුවන් නම් මේ චිත්ත වීතියෙන් පෙන්වනකොට භවාංග සිතයෙන් පෙන්වනකොට මේ තැන තමයි ඔබට නුවණින් දකින්න ලැබෙනවා මෙහෙම තැනක්. මේ සිතක් ඉපද නිරුද්ධ වී ඊගාව සිත ඉපද නිරුද්ධ වෙන කලින් තියෙන හිස් තැන. මේ ආයතන 6ටම අයිති නැති තැනක් එතකොට මේ සිතක් ඉපද නිරුද්ධ වූ තැන. දැන් මෙතන ආයතන 6ම නිරුද්ධ වූ අවස්ථාවක්. ඒ කියන්නේ ආයතන එකක්වත් නැති අවස්ථාවක්. මන ආයතනයක් නැහැ. නැති අවස්ථාවක්. ආයතන වලින් මිදුණු අවස්ථාවක් තියෙනවා කියන්නේ එහෙමනම් මේ ආයතන 6ටම ගෝචර නොවන වෙලාවක් තියෙනවා. අවස්ථාවක් තියෙනවා. දැනිලා නැති, අහලා නැති, දැකලා නැති ඒ මොහොතක් තියෙනවා. අපේ මේ සිත තුළ මේ මගහැරුණු තැනක්, හිස් තැනක් හැම සිතක් උපදින්න පෙර
ඇති වෙනවා. ඒ කියන්නේ ෂණයක් තියෙනවා එකම ආයතනයක්වත් හට නොගන්නා. හිතත් හරියට නිවි නිවි දැල් වෙන බල්බ් එකක් වගේ. අපි කියන්නේ පැයක් දැල් වෙනවා කියලා බල්බ් එක. නමුත් අවිද්‍යාව නිසා අපිට නිවිලා තියෙන කාලේ පේන්නේ නැහැ. ඒ වගේ අපේ මේ ආයතන හයම මැරිච්ච වෙලාවක් තියෙනවා. නමුත් මේක අපේ හිතට දැනෙන්නේ මේ වේගය නිසාම අපිට මේ තැන ගැන දැනුමක් නැහැ. මේ පංච දහවර්ජන සිත්, මනෝජවර්ජන සිත් ගැන කියවෙන චිත්ත වීති දිහා ඔබ බැලුවොත් මේ කාරණාව මනාව ඔබට පැහැදිලි වේවි. භවාංග චලන භවාංග උපච්ඡේද කියලා චිත්ත වීති දකින්නවා නම් ඔබ හඳුනනවා නම් චිත්ත වීති කියන ඔබ දන්නවා නම් ඔබට මේ සිත ඉපදෙන්න කලින් ద్వාර සිත හට ගන්න කලින් අපි මේ සිතක් කියලා කියන්නේ ద్వාර සිතක්නේ. අපි ద్వාර සිතක් කියන්නේ දැන් අපි දන්නවා භවාංග චලන භවාංග උපච්ඡේද ඊට පස්සේ පංච දහවර්ජන සිත ඊට පස්සේ තමයි සම්පටිච්ඡන සම්තිර්ණ ඕත්තපන කියලා ගන්න. එතකොට ඒක චක්කු දහවර්ජන සිතක්ද සෝත දහවර්ජන සිතක්ද කියන එකත් එතනදිමයි ගන්න. එතකොට ඊට කලින් ගන්නව නේද භවාංග සිතක්. භවාංග චලන භවාංග උපච්ඡේද මකුලුවා නිහඬව ඉන්නෝ ඊට පස්සේ දැලට මොන හරි වැදුනොත් මකුලුවා යනවා එතන තමයි උපමාව තියෙන්නේ. මේ චිත්ත වීති වල පේනන ඒ උපමාව. ඊට පස්සේ මකුලුවා ගිහලා ගොදුර දැහ ගන්නවා. අන්න ඒ වගේ ඔබේ ඇහැට ගොදුරක් එනවා වගේ තමයි අරමුණක් එන එක. ඊට පස්සේ අරමුණ එනකොටම ඇහැ ඒකට අරමුණු වෙනවා. ඇහැට ඒක ප්‍රකට වෙනවා. ඒක අර ගොදුර අල්ලගත්තා වගේ. අනේක ద్వාර සිත සම්පටිච්ඡන මේ එන හැටි. භවාංග චලන භවාංග උපච්ඡේද කියන තැන එතන ගැටෙනවා කියන එක මේ වර්ණයක් ආලෝකයක් වැටෙනවා කියන එක ප්‍රසාදවත් වෙන හැටි එතනදී ඔය අසත් රූපයත් අසේවිනච වතින සංගති පස්සෝ කියන තැන එතකොට සම්පටිච්ඡන සංකීර්ණ මේ වොත්තපන කියන තැනට එනකොට තමයි ඔබ වේදනා සංඥා සංකාර මෙතන මේ චේතනා කරන එක තමයි මේ මනෝ අතන මෙතන පංච දහවර්ධන වලින් එනවා මනෝ දහවර්ධන වලට. මේ මනෝ දහවර්ධනෙන් තමයි එතකොට මෙතනට ඔබට මේක දැන ගැනීම සිද්ධ වෙන්නේ. එතනදී ඔබට මෙතන ජවන් කියන ජවන් හතක් උපදිනවා. ඒතර ඒ ජවන් වලින් තමයි චේතනා කරනවා කියන්නේ චේතනහම් භික්කවේ කම්මම් වදාමි කියලා. චේතනාව කර්මයට මුල් වෙනවා කියන්නේ. ඒතර මේ චේතනාව මේ වේදනාවෙන් විඳපු දේ සංඥාවෙන් හඳුනා ගැනීම සිද්ධ වෙන ඒ ක්‍රියාවලියමයි චේතනා කරනවා ඒක බලන එක. එතන දැන ගැනීම විඥානයේ ඊට පස්සේ අර අපි කිව්වා ඒකට උපමාවක් විදිහට චිත්‍රයක් අඳිනවා කියලා පොතක දුවන ළමේ පොතේ පිටු පෙරලනකොට ඒ ළමයා දුවනවා අර කාටුන් එකක් හදනකොට ඒ වගේ චිත්‍රපේලියක් එන වගේ දෙයක් තමයි මෙතන මේ ජවන් හත වැටෙන එක. ඒ වගේම තමයි මෙතන අපි කියනවා තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේ සංජානත යම් සංජානතම් විතක්කේති කියන්නේ. අනේ විතක්කේති කියන තැනත් ඔබට දකින්න ලැබෙන චේතනා කරන තැනත් ජවන් හැදෙන තැනත්. එතන මෙතන තමයි මේ එකම රූපේ සටහන කීප වතාවක් මෙහෙම ස්පන්දනය වීම තුළ හඳුනා ගැනීමකට ලක් වෙනවා කියන එක විඥානය දැන ගැනීම ඒ ක්‍රියාවලිය තමයි සංකාර කියලා කියන්නේ. ඉතින් ඒක ඔබට පැහැදිලි කිරීම ඔබට නිරවැදි මේ සරල පැත්තෙන් අපි තමයි ගොඩක් ඔබට දැන් තේරෙනවා එම කියනකොට ඒ උපමා ගොඩක් පෙන්වන්න හේතුව මේක ටිකක් ගැඹුරු කාරණයක් නිසා. හැබැයි මේ වගේම මෙතන තියෙනවා දැන් අපි ශුන්‍යතාවය ගැන කියනකොට අපි දන්න සංඥා වේදී තී නිරෝධ සමාපත්තිය ගැන කියනකොට මේ හැම තැනදීම ඔබට නොපෙනෙන මෙතන දෙයක් තියෙනවා. වේදනාවත් සංඥාවත් නොදැනෙන්නේ කොහොමද? එහෙමනම් අරමුණ නොදැනෙන තැනක් කොතනද තියෙන්නේ? එතකොට ඒක ద్వාරේ මෙතන ඇත්තටම පංච ద్వාවර්ජන සිත මෙතන බලවත් වෙන්නේ නැත්තේ කොහමද? එහෙනම් මේ පටිගයක් එහෙමනම් මේ පටිග සම්පස්සේ දරුණු වෙන්න ඕනේ. එහෙමනම් ඒ සංඥාව හරේ නැති වෙන්න ඕනේ. එතකොට මෙතන තියෙනවා ඊටාම සියුම් තැනක්. මේ ශුන්‍යතාවේ අපි කතා කරන තැන මෙතන භවාංගයේම ප්‍රකට වෙනවා කියන එක. දැන් භවාංගයේ ඇත්තටම ප්‍රකට වෙන්නේ නැහැනේ. අපිට ප්‍රකට වෙන්නේ ద్వාරසිත. අපි ద్వාරසිතමයි දකින්නේ. අපිට භවාංගයේ දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි සතිය වඩනවා කියන්නේ මොකද්ද?
එතනදී මොකද්ද සිද්ධ වෙන්නේ? සිහිය නුවණ වඩනවා කියන තැනදී මොකක්ද සිද්ධ වෙන්නේ? ඇත්තටම සිද්ධ වෙන්නේ මේ හොඳට ඔබ බලන්න සිහිය නුවණ හොඳට මේ ඔබගේ තීක්ෂණ බුද්ධිය ඔබගේ මේ විදසුන් නුවණ හොඳට මෙහෙवला බලන්න. මෙතනදී සිද්ධ වෙන්නේ අර අපි දැන් බල්බ් එකක් වේගය නිසා අපිට නිවෙනවපත් වෙනවා කියලා පේන්නේ. අපිට පේන්නේ පත් වෙලා තියෙනවා. නමුත් කරන්ට් එකේ වේගය අඩු වුණාම කරන්ට් එක අඩු වුණාම ওই ටියුබ් ලයිට් එක ගැසි පත් වෙන්නේ. අනේ වේගය නිසා පත් වෙලා තිබුණට ඒක නිවි නිවි දැල් වෙනවා. අපේට ඒක පේන්නේ නැහැ. අපිට පේන්නේ පත් වෙච්ච බල්බයක්. ඒ වගේම තමයි මෙතන මේ සිතේ වේගය නිසා අපිට මේක පේන්නේ නැහැ. නමුත් සිතේ වේගය අඩු වෙන්න අපිට පේන්න ගන්නවා මෙන්න මේ භවාංගයේ මෙතන තියෙන මේ හිඩස. මේක ප්‍රකට වෙනවා. ශුන්‍යතාවය ප්‍රකට වෙනවා. හැබැයි මේක දර්ශන අවබෝධයත් එක්ක આવොත් තමයි ඔහුට මේක සිතේ මිදීමක් බවට පත් වෙන්නේ. මොකද සිත හැදෙන හැටි දෙපැත්ත අන්ත දැකලා අධ්‍යත්ත බහිද්දා කියන අන්ත දෙක දැකලා ඒකේ සත්‍ය දැකලා එතනින් එන ශුන්‍යතාවය වෙනින් එකක්. නමුත් මේක ප්‍රාණායාමෙදිත් තියෙන ශුන්‍යතාවයක්. ලෞකික භූමියේදී මේ ශුන්‍යතාවය තමයි ඔබට හසු වෙන්නේ. ලෞකික භූමියේදී මේ ශුන්‍යතාවය හොඳින් ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙලා ඒකට රැවටෙනවා. රැවටෙලා ඒක නිවනේ කියලා සමහර රැවටෙනවා. සමහර සමාධියේ කියලා ඒකට මත් වෙලා ඉන්නවා. සමහරට ඉන් එහාට යන්න හිතක් සකස් වෙන්නේ නැහැ. ඉන් එහාට යන්න මාර්ගයක් දන්නේ නැති කෙනා උතන හිර වෙනවා. ඉතින් ධ්‍යාන මට්ටම් පෙන්නනවා ලෞකික ධ්‍යාන මට්ටම් ප්‍රථම ධ්‍යාන ද්විතීක ධ්‍යාන කියලා. ඉතින් මේවා හිර වෙලා ඉන්න ඇත්තටම නිවන වැහෙනවා. එතන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මග්ග නොමග පැටලෙන තැන් ගොඩක් තියෙනවා. මෙන්න මෙතන තැනක්. භාවනා කරනවා නම් එකපාරටම දර්ශනය දන්නේ නැතුව හරි භයානකයි. මොකද බුද්ධ දර්ශනය තුල තියෙන්නේ ඔබගේ සිත හැදෙන හැටි දැකලා ඔබට එන අරමුණු වල සත්‍ය දැකලා ඇත්තටම ඔබ කරන්නේ මේ සිතේ සත්‍ය දකින්නකොට සිතේ හරේ නැති වෙනවා. ඔබගේ කෙලෙසේ ෂය වෙන පැත්තටයි යන්නේ. ආසවක්ඛ්‍යා ඥානෙ පැත්තටයි යන්නේ. නමුත් එතන ආසවක්ඛ්‍යා ඥානෙට එන්නේ නැහැ. අර ප්‍රාණායාමේදී සමතේ තුල දර්ශනාබෝධයක් නැතුව නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. මත්වීමක් පාවීමක් තමයි සිද්ධ වෙන්නේ. සමාධිය තුල හිරවීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක ඊටාම වැදගත් තැනක්. ඒකයි එහෙම කතා කරේ. මෙතනදී අපි තව දෙයක් කියන්න ඕනි. ඔබ දන්නවා මේ කාලාම සූත්‍රයේ නසන්න සන්නි න විසන්න සන්නි නොපියා සන්නි න භූත සංඤි මෙතන පෙන්නන්නේ මෙන්න මේ සංඥා වේදිතී නිරසමපත්තියට සම්වැදෙන කෙනෙක්. ඒ කියන්නේ මේ රහතන් වහන්සේගේ සිතේ ස්වභාවය. තව විදිහකින් කියනවා නම් මේ ශුන්‍යතාවය තුළ තියෙන ස්වභාවය. මෙතන සංඥාවක් නැහැ කියන්නත් බෑ. සංඥාවක් නැත්තේත් නැහැ. නසන්න සන්නි න විසන්න සීනති කරලත් නෙමෙයි. මෙතන සීනති වුණු කෙනාටත් සංඥාවක් සීනති කළත් නෙමෙයි. එතකොට මෙතන අවස්ථා කීපයක්ම පෙන්눔 කරනවා. මේ කෙනා කියන්නේ නසන්න සනි සංඥාවක් නැතුවත් නෙමෙයි න විසන්න සනි සංඥාව විසන්නි කළා. ඒ කියන්නේ මේ සීනති කළත් නෙමෙයි. නොපිය අසන්නි අර න භූත සංඤ්ඤය. ඒ කියන්නේ මේ අසන්න තලයේ වගේ එතන මේ අර ප්‍රාණායාම තුල මත්විච්ච තැනකුත් නෙමෙයි. මෙතන කියන්නේ වෙනම ශුන්‍යතාවයක් ගැන මේ දර්ශනය තුල හම් වෙන ශුන්‍යතාවය. මෙතන ඉතින් හිතාම නුවණින් දකින්න ඕනි තැනක්. දැන් අපි මේ කතා කරන භවාංගය තුල තියෙන ශුන්‍යතාවයට කෙනෙක් මෙතන ලෞකික පැත්තේදී මේ ශුන්‍යතාවයේ හම්බ වෙනවා. ලෞකික පැත්තේදී මෙතන තමයි රැවටෙන්නේ. ඉතින් මෙතන ප්‍රකට වෙනවා. ප්‍රකට වෙලා මේක මෙතන ඉතින් අතරම තදාංග වශයෙන් අර යටපත් කරගෙන ద్వාරසිත අට ගන්නෑ. අතන ප්‍රකට කරගෙන ඉන්නව හිර වෙලා. නමුත් මේ ධර්මයේ තුල පෙන්වන ශුන්‍යතාවයේ ඇත්තම කියනවා නම් ආબોධඥාණයෙන් ලබන එකක්. ඒක තුල සිද්ධ වෙන්නේ ඇත්තටම මේ සිතේ සත්‍ය දකීමක්. ඒක සංජානාති කියන තැනයි හමු වෙන්නේ. හැබැයි මේ තුල මේ අවබෝධය ඊටම වැදගත් වෙනවා. මොකද මේ ශුන්‍ය ස්වභාවය තුල මුකුත් නැති වෙලා නෙමෙයි. මේ ශුන්‍ය ස්වභාවය තුල ඔබට මේ සෙනග ගොඩේ හිටියත් ඒ සෙනගක් දැනෙන්නේ නැති ස්වභාවයක් ඔබේ සිතේ අවබෝධ ඥාණයෙන් උපදිනවා. එතන ඒ සිතේ ඒ ස්වභාවය ඔබට අර ලුණු කාපු කෙනා වගේ ප්‍රත්‍යක්ෂතාවය තියෙනවා නම් ඔබට මේ අවබෝධය තුල ඔබ දන්නවා මේ මොකද කියන්නේ කියලා. ඔබට එක මොහොතක හරි අත්දැකීමක් තියෙනවා. ඔබ දකින්න කියන්නේ මේ අර නිවනට පත් වෙලා නැතුණත් නිවන දැක්ක කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔබ තාම නිවනට පත් වෙලා නැති වුණත් මේක එක මොහොතක් හරි දැක්කොත් අනේ කෙනා තමයි මේ සෝවන් මාර්ගඥානයට පත් වෙන්නේ. කියන්නේ සෝවන් මේ කෙනා උත්සාහ කරනවා මේක ප්‍රකට කරගන්න ඊට පස්සේ.
ඒක සත්‍ය කර. හැබැයි මේක දර්ශන අවබෝධය තියෙන කෙනාට විතරමයි මේ දර්ශනය තුල උ දකින්නේ මේ ශුන්‍යතාවය. මේ ශුන්‍යතාවය අර භාංගය තුල දැන් අපි මේ පෙන්නන එතන ශුන්‍යතාවයේ රැවටෙන තැන. නමුත් මෙතන අවබෝධ ඥානය තුළින් ඔබ ශුන්‍යතාවයකට එනවා. ඒ ශුන්‍යතාවයේ මේ මෙතන පටලව ගන්න හොඳ නැහැ. මෙතන අවබෝධඥානය තුළ බාහිරට සිත පතිත වෙන්නේ නැහැ. එතකොට ඔබට මේ නාමයේ පැත්තේ බාහිරිනුත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒතකොට ඔබ මේ මොහොතේම ඔබට එන අරමුණෙන්ම මිදෙනවා. සංකිතේ නිබ්බිදායක වෙත් එකයි මේක අරමුණෙන් මිදෙනවා. ඉතින් මෙතන මේ මොහොතේ ඔබගේම ඔබගේ මේ නිමිත්ත අනිමිත්ත බවටපත් වෙනවා. අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත මෙතන චේතෝ විමුක්තියක් තියෙනවා ශුන්‍යතාවයක් තියෙනවා. හැබැයි මේක කෙලෙස් වල ශුන්‍ය වීමක්. මේකේ ඔබට බාහිර සත්‍ය වෙලා අර තණ්හාමාන දිට්ඨිය වලට නොයන ඒ පැත්තට හැරෙන්නේ නැති. අර එහෙම නැත්නම් මේක අර මඤ්ඤණාවට යන්නේ නැති තැනයි මෙතන තියෙන්නේ. ඔබ මෙතන විතරකේ මේ ඒ කියන්නේ මේක මෙතන මේ දකින්න ඕනේ නුවණින්ම බාහිර දෙයක් තිබ්බොත් ඒ දෙයට ඇලෙනවා, ඒ දෙයට ගැටෙනවා. එතන ලොකු කතාවක් එතන සිද්ධ වෙනවා. බාහිර දෙයක් දෙයින් මේ භව නිරෝධයට යනකොට දෙයක් හම්බ වෙන්නේ නැහැ. පොත හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක ඊටාම ගැඹුරු තැනක්. මෙතනම පටලවා ගන්න හොඳ නැහැ. බොහොම සියුම්ව දකින්න ඕනි තැනක්. එතකොට ඔබ මේ බාහිර පොත හමු වුණොත් ඒ පොත නිසා ඔබට ඒ පොත එන වචී සංකාර, ඒ ගැන ඔබගේ සිතේ තියෙන නැවත මඤ්ඤණා කරන ඒවා, කාය සංකාර, එතකොට මනෝ සංකාර, එතකොට ඒක කර්ම රැස් වෙන එතන. එතකොට ඒක බල ගැනීම, ඒක තුළ ශක්ති ජනනයක් තියෙනවා. ඒ විඥානය ඔබට පතිත වෙලා. එතකොට එතන කර්ම රැස් වෙනවා. නමුත් ඒ විඥානේ පතිත වෙන්නේ නැහැ. විඥානේ දිය වෙලා යනවා. ඇත්තටම අනිදස්සන වෙනවා. අපපටිත විඥානේ සත්‍ය දකින්න කෙනාටයි හමු වෙන්නේ. එතකොට ඒ කෙනාට එතන ශුන්‍ය වෙන්නේ ඒ කෙනාගේ අර දැන ගැනීමම ශුන්‍ය වීමක්. ඒ තුල දැන ගැනීමම ශුන්‍ය වීමක් තියෙනවා. හැබැයි මේ සිතත් මේ කෙනා සත්‍ය දකිනවා. ඒකත් ඔබගෙන් ගිලිහෙනවා. ඊගාව සිතත් ඔබට ඒක ඇත්ත වෙන්නේ නැහැ. ඒකත් ඔබ දැන් එන සිතට මෙහෙම සත්‍ය දකිනකොට බාහිර මිදි යනවා. බාහිර අරමුණු වලින් මිදි යනවා. එතකොට ඔබට දැනෙන ඔය ස්වභාවය ශුන්‍ය ස්වභාවයකට ඔබේ සිතපත් වෙනවා. ඇත්තටම කිව්වොත් එතන අර භවංගයේ තුල තියෙන ඒ ඇත්තටම ద్వාර සිත්වල මිදීමක්ම සිද්ධ වෙනවා. ඇත්තටම එතන ඔබ අවබෝධයෙන් ඉන්නවා. අතන කෙනා අවබෝධයෙන් නැහැ. මෙතනත් ඇත්තටම සිත් දෙක මේ සිතත් මිදෙනවා. ඊගාව සිතත් මිදෙනවා. ඊගාව සිතත් මිදෙනවා. දැන් අර ගිනි බෝලයක් මෙතනදී කැරකෙන්නේ නැහැ. එතකොට මේ ඔබට මේ දැන් ගිනි බෝලේ කැරකුණොත් ගිනි බෝලේ ඔබ රැවටුණොත් ඔබට සිත ඇත්ත වුණොත් පතිත වුණොත් ඒ සිතත් ඇත්ත වෙලා ගිනි බෝලේ පත්තු වෙනවා. ඊගාව සිතත් ඇත්ත වෙලා ගිනි බෝලේ පත්තු වෙනවා. වලල්ලක්ම ඇදිලා ඔබට මේක කර්මයක් බවට පත් වෙනවා. අபிසංකරණයකට ලක් වෙනවා. රූපං රූපත්තය සංකතං අபிසංකරෝති කිව්වා වගේ ඔබට මේ සිතක් හට ගන්න හේතු වෙනවා. මේ එනේන සිත සත්‍ය වෙලා ඔබට දැන් ආත්මයක් මේ ආත්මීය චිත්තය ඔබට ආත්මීය සිතුවිල්ල තුළ ඔබට මේ දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය හට ගන්නවා. මේ ආත්ම දෘෂ්ටිය හට ගන්නවා. ඒක ගිනි වලල්ල හටගත්තා වගේ මේ සංකාරය හට ගන්නවා. එතකොට මේ සංකාරය හටගන්නේ එතකොට මේ සත්කාය දෘෂ්ටිය හටගන්නේ ඔබ රැවටුනොත් මේ මොහොතේ මේ සිත ඇත්ත දැක්කේ නැත්නම් ඔබ රැවටුනොත් ඔබට බාහිරත් ඇත්ත වෙලා ඔබට ලෝකෙත් ඇත්ත වෙලා ඔබ ලෝකයේ සැප දුක් වෙනවා කියලා ඔබ දුකට වැටෙන්නේ ඔබ දුක්ඛ දෝමනස්ස යන්නේ බාහිර දෙයක් හටගත්ත නිසා. ඒකයි මේ විඥානයේ දැන ගැනීම මෙතන ඊටාම වැදගත් මේ කියන තැන වේදනා සංඥා යම් වේදිත සංජානාති යම් සංජානාති විතක්කේති යම් විතක්කේතම් විජානාති කියන තැන එහෙම වුණොත් ඒක බාහිර ඇත්ත කරගෙන උපාදාන වෙලා බාහිර හතරමහා භූත වලට මේ උපාදාය රූපේ මේ සිතේ අදාගත් සම්මුති ප්‍රඥප්ති ගැට ගැහිලා එතකොට ඒක මේ ස්කන්ධේ උපාදානස්කන්ධයක් උපාදාන කරගෙන බාහිර රූප සංඥා බාහිර මේ හතරමහා භූත රූපයට අල්ලගෙන ඒක
රූප උපාදානස්කන්ධයක් කරගෙන ඔබ ඒතකොට උපාදානක වෙලා ඊට පස්සේ ඔබට තණ්හා උපදිනවා මෙතනදී භවය උපදිනවා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සියල්ලම මෙතනදී ඔබට ඉපදීම මරණය ඔක්කොම මෙතන සම්මුති ප්‍රඥාප්ති නාමයේ ඇත්ත වෙලා ඔබට සියල්ලම හම්බ වෙනවා. හැබැයි මේකෙන් මිදෙන එක තමයි සමුච්ඡේද ප්‍රහාණයක් කියන්නේ කෙලෙස්. එහෙම නැත්නම් ඔබට මෙතන බාහිර ඇත්ත කරගෙන මාර්ගයක් මේ ආර්ය භූමියේ ආර්ය මාර්ගය උපදින්නේ නැහැ. අපි කියනවානේ මේක දුක බාහිර දෙයක් නැති වෙනකොට දුක ආරේ. නමුත් දුක සත්‍ය ඔබ ඒක දකින්න ඕනේ. දුක ආර්ය සත්‍ය දකින්න ඕනේ. 3 ආකාරයකට දකින්න තියෙනවා. ඉතින් දුක ආර්ය සත්‍ය කියන්නේ බාහිර දෙයක් හටගන්නේ මේ එතනින්ම මිදීම දුක ආර්ය සත්‍ය. දෙයක් හටගන්නෙම. දුක සත්‍ය කියනකොට ඔබ සිතේ බාහිර සම්පූර්ණ මිදීම තමයි දුක ආර්ය සත්‍ය. සිත කියලා දෙයක් පේන්නේ නැත්නම් නමුත් ඇත්තටම බාහිර දෙයක් නැති බව දැකීම දුක සත්‍යය. දුක බාහිර දෙයක් පැහැදිලි දුක බාහිර දෙයක් නැති බව දැකීම දුක සත්‍ය. සම්පූර්ණයෙන්ම මේ සිතම මායාවක් බව අවබෝධ වීම සම්පූර්ණයෙන්ම පුජ්‍යල කෙනෙක්වත් නැති බව අවබෝධ වීම දුක ආර්ය සත්‍ය. ආර්ය භූමිය තුළ මෙතන කෙනෙක් පුජ්‍යලයක් හමු වෙන්නේ නැහැ. නාම රූප දෙක තියෙනකන් ආයතන තියෙනකන් පමණයි අපිට කෙනෙක් පුජ්‍යලයක් පනවන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒක බොහොම වැදගත් කියපු තැන සම්පූර්ණයෙන්ම මිදීමක් ඒ තුළ සිද්ධ වෙනවා. හැබැයි මේ සිතට එන සෑම අරමුණක්ම දැකීමමයි ප්‍රතිපදාව. ඒ තුලමයි මේ අවස්ථා ටික තියෙන්නේ. ප්‍රතිපදාව ඔබට පුළුවන් මුලින්ම හිත දකින්න. ඔබ ඉන්න තැන. ඔබ ඉන්නේ පෘථග්ජන භූමිය කියලා හිතලා කිසිම ධර්මයක්වත් දන්නේ නැහැ කියලා හිතන්නකෝ. එහෙමනම් ඔබ සාමාන්‍යයෙන් පටන් ගන්න කෙනෙක් කියලා හිතන්නකෝ. පළවෙනි වතාවට දැන් මේ නිවන් මාර්ගට ඔබ කටයුතු කරනවා කියලා හිතන්න. ඔබ ඉස්සලම ඔබේ සිතට සිහිය පිටවන්න ඕනේ. ඔබට සිතට එන අරමුණු දකින්න ඕනේ. හැබැයි ඒත් එක්ක ඔබට මේ දර්ශන අවබෝධය ඇති කරගන්න ඔබ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් මේක දර්ශනය ගැන අහන්න ඕනේ, දැනගන්න ඕනේ. නැත්තම් ඔබ ධර්මය අහන්න ඕනේ. ඔබ විසින්ම වීරයක් අරගෙන මේ සත්‍ය මොකද්ද ලෝකේ කියලා හොයන්න ඕනේ. එහෙම කෙනෙකුට තමයි මේ සත්‍ය මොකද්ද කියන එක හොයන කෙනෙකුට අවබෝධ වෙනවා. මේකේ මෙහෙම දෙයක් තියෙන කියලා සම්මුති ප්‍රඥාප්ති තියෙන්නේ බාහිර නෑ කියලා යට අවබෝධයක් යනවා. අන්න ඒ කෙනා ඊට පස්සේ එයාගේ හිතෙන් ඒක ඇත්ත ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන්න දකින්න ඕනේ. මේක මේ ඕපපාතිකව පොතක කොහෙවත් තියෙන එකක් නෙමෙයි, දැනුමක් නෙමෙයි, විභාගයක් පාස් කරන එකක් නෙමෙයි. මේක තමන්ගේම ජීවිතේ. මේ දුක එන්නේ තමන්ට. මේ තමන්ට දැන් දුකක් එනවා. මේ තමන්ට දැන් ඉරිසියාවක් එනවා, වෛරයක් එනවා. දැන් මේ තමන්ගේ හිතේ ගින්න පේනවා. එහෙමනම් ඒකෙ මිදෙන්න යට ඇඟීම යට එන්න ඕනේ ඕනකම්. ඒකයි මේක ආදීනවද ආස්වාද ආදීනව නිස්සරණ බුදුනාසි කියන මහණෙනි මම ආස්වාදේ නෑ කියන්නේ නෑ. නමුත් මහණෙනි ඊට වැඩි ආදීනව ඉස්සරහයි. ආදීනව දකින්න කෙනාට නිස්සරණය කරා යනවා. එහෙනම් මේ ජීවිත අවබෝධය ඉතාම වැදගත් වෙනවා. කෙනෙකුට මේ නිවන් මාර්ගට යොමු වෙන්න. ඒකයි පටාචාර සේරම දේවල් හැමදේම තිබුණු සිටු මැදුරක ඉපදිලා නමුත් පටාචාර ජීවිත අවබෝධය ඇති වෙනකොට සියල්ලම අනිත්‍ය ස්වභාවය පේන්න ගත්තාම පටාචාර ධර්මයට යොමු වෙනවා. නිස්සාරණ මාර්ගයට එනවා. ඒ වගේ අඟුලිමාලගේ කතා වස්තුව බලද්දී ඉතින් අපිට මේක ගොඩාක් තියෙනවා මේ වගේ ධර්මයේ තුල මේ හැම දෙයක්ම එකිනෙක ගැළපිලා. ඒ ඔබටත් අද ජීවිත අවබෝධය තියෙන්න ඕනේ. ඔබට පේනවා දැන් මේ කොරෝනා වසංගතේ මිනිස්සු මරන ඔබ කොයි මොහොතේ මිය යනවද කියලා කියන්නත් බෑ. අපි මේ කොච්චර කොන විදියට හිතුවත් ඒ කෙනාගේ ඒ කෙනාට ඒ සකස් වුණොත් ඒක කෙනාගේ අන්තිම හුස්ම බින්දුව යන මොහොත. ඉතින් ඒකට අපිට කාලයක් හිතන්න බෑ. අපිට හොඳම දේ තමයි බුදුන් වහන්සේ පෙන්වන කාරණේ මේක දකිනම් යමෙක් දකිනම් ආදීන මේ දකිනම් ඔහු නිස්සරණ මාර්ගේ ඔහුට හැකියාව තියෙනවා මේ ලෝකේ ඇත්ත මොකක්ද කියන එක දකින්න. ඇත්ත මොකද්ද කියන දැක්කොත් ඔහු මේ සියල්ලම අවබෝධ වෙනවා. ඔහු සදා අමරණීයයි. ඔහුට මරණයක් හම් වෙන්නෙත් නැහැ. ඔහු කලින්ම මරණය ජය ගන්නවා. ඔය කෙනා මේ ධර්ම අවබෝධය ඇති වෙනකොටම මේ දර්ශන සමාපත්තියටපත් වෙනවා කියන්නේ කලින්ම මරණය ජය අරගෙන ඒ කෙනාට මරණ දුකක් කියලා එකකුත් හම්බ වෙන්නේ නැහැ. මරණය ජයගෙන ඉවරයි. අන්න ඊට පස්සේ ඔබ ඇත්තටම ඊට පස්සේ ඔබ ඉන්නේ ඔබට කිසි ගැටලුවක් නැහැ. ඔබට කොයි මොහොතේ මේ පොළොවට පස් වෙලා ගියත් ඔබේ සත්‍ය දකින්න. ඔබ කම්පණයටපත් වෙන්නේ නැහැ. ඔබට අකම්පිත ස්වභාවයකට ඔපත් වෙනවා. අපුජ්‍යල භාවයේ මිදිලා ඔබ ආර්ය ස්වභාවයටපත් වෙනවා. ඒක තමයි කෙනෙක්ට යන්න ඕනි ගමන වෙන්නේ. ඊට පස්සේ ඔබට විශාල ශක්තියක් තියෙන ඕන දෙයකට ඔබට ලෑස්තියි ඔබ.
ඔබට නැවත උපතක් සකස් වෙන්නේ නැවතත් මේ දුගතියක නිරේක පැහෙන එහෙම දුගතියකට ඔබ වැටෙන්නේ ඔබ නියත සුගති පරායනයකට හේතුව ඔබ කුසලයේ පිහිටනවා. ඔබ සප්ප භාවසා කරන ඔබ සියලු අකුසල ඒ මොහොතේම සිත දැකලා ඒ සිතේ සත්‍ය දකිනවා කියන්නේ එතනමයි සබ්බ පාපස්සා කරනවා. ඔබ ධම්මෝ හවේරක්කති ඔබට ධර්මයේ සරණ තියෙනවා. ඒ තා කිසි කෙනෙකුට ධර්මයේ සරණ හම්බ වෙන්නේ නැහැ. අදින් බෞද්ධ කියන නිකන් මේ නමට උපැන්න සහතිකයට නෙමෙයි. එයා ඇත්තටම බෞද්ධ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී හවේ රක්කති තැනට භික්ෂුන් වහන්සේලාට මේ ධර්මය අවබෝධ කරලා අනිත් පැයටත් යොමු කරන්න ඕන මඟ පෙන්වන්න ඕන. ඒ තාක් භික්ෂුවක් වෙන්නෙත් නැහැ. ඒ තාක් කොහොමද භික්ෂුවක් වෙන්නේ? භික්ෂුව කියන්නේ කවුද? භික්ෂුව කියන්නේ මේ සත්‍ය දැකලා බාහිර ඇත්ත වෙලා නැති දර්ශන අවබෝධය තියෙන කෙනා. ඒ කෙනා හැම මොහොතෙම හිත දැකලා මිදෙන කෙනා. එයා තමයි ශ්‍රමණ. ශ්‍රමණ කියන්නේ මේ මොහොතේ ශ්‍රමණෙක් වෙන ශ්‍රමණෙක් වෙනවා කියන්නේ මේ සිතේ මේ මොහොතේ දැක මිදෙන කෙනා ශ්‍රමණ. අපි නිකම් මේ බොරු එහෙම වචන ටිකක් නෙමෙයි මේ. මේක ලොකු මේ තේරුමක් තියෙනවා. ඉතින් ඒ කෙනා බුදුන් වහන්සේ සිව්වණක් පිරිසට පනවනකොට භික්ෂු භික්ෂුණී උපාසික සිව්වණක් පිරිසට මේක අවස්ථාව තියෙනකොට එක්කෙනෙකුට කියන්න බෑ මේ මට විතරයි අයිති කිය. එහෙනම් බුදුහාමුදුර කියනවා භික්ෂුන් වහන්සේලාට විතරයි මේක අයිති කිය. එහෙම දෙයක් නැහැ. ඒ දැන් අපි හදාගෙන සංස්කෘතිය තුළ ඒ විදිහට නමුත් එහෙම දෙයක් නැහැ. මේක ඔබට පුළුවන් ඔබ ශ්‍රමණ ඔබ සුදු රෙද්දක් දාගෙනද කාරෙද්දක් දාගෙනද කියන එක නෙමෙයි. ඔබ ශ්‍රමණ මේ සිත දැකලා මිදෙනවා. ඔබ දකින්න ඔබ බුදුන් වහන්සේ ඇත්තටම ඔබ බුද්ධ පුත්‍රයෙක්. ඔබ සැබෑ බෞද්ධයෙක්. ඇත්තට ඔබට යමෙක් මොන හරි ගරහනා නම් හරි මොන හරි කරනවා. අපි ඔබට පෙන්නනවා මේ අපි මේ කතාව අවසානයේදී විශාල විග්‍රහයක් කරනවා කියලා කිව්වා. අපි ඔබට පෙන්නනවා කොහොමද මේ ආර්ය උපවාදයට ලක් වෙන්නේ කියලා. ආර්ය උපවාදයට මේ සම්මුතිය තුල කතා කරන විදිහට ලක් වෙන්නේ නැහැ කවුරුත්. ආර්ය උපවාදයට ලක් වෙන්නේ මේ ශ්‍රමණ මේ සිත දැකලා මිදෙන කෙනෙක්ට යමෙක් එහෙම අවඩක් අපහාසයක් කරනවා නම් ඔහු ආර්ය උපවාදයට ලක් වෙන හැටි අපි පෙන්නනවා. ඔහුට මොකද වෙන්නේ කියලා අපි පෙන්නනවා. ඒක මේක දේශනා මාලාවේ අවසානයේදී අපි එක්තරා අපිට අවස්ථාව පේනවා. ඒ අවස්ථාව අපිට දැනුනොත් මේක සුදුසුයි කියලා අපි අවස්ථාවේදී ඒක පෙන්නනවා හොඳට. කොහොමද මේ සබහ ශ්‍රමණ සබහ භික්ෂුව ඔහුට කොහොමද සබහ භික්ෂුව ඇත්තටම ආර්ය උපවාදයට ලක් වෙන සබහ භික්ෂුවකට කිසි කෙනෙක් ශ්‍රමණ වේශධාරීන් කියලා අද තියෙන එක එක වචන පාවිච්චි කරනවානේ මේ වගේ පෘථග්ජන භික්ෂුන් ඒ වගේ කියන හේතු වෙලා තියෙන්නේ අද මේ මාර්ගේ නැති නිසා. බොහෝ අය මේ මාර්ගේ පැත්තකට කරලා විභාග පාස් කරන මාර්ගයක යනවා. ඔවුන් හොයන්නේ මාන්නේ. ඔවුන් හොයන්නේ ඔවුන්ට බැබලෙන තැන්. මේකේ බැබලෙන තැන් නැහැ. මේකේ තියෙන තනිකර පුජ්‍යලයක් නැති වෙන තැන. පුජ්‍යලයක් නැති වෙනකොට කවුද බැබලෙන්නේ? එහෙම කෙනෙක් නැහැ. ඉතින් බොහොම ඇත්තටම පල්ලෙහාම තැනකින් දකින්න ධර්මයේ. සබෑම භික්ෂුවක් සමහර විට කිසිම දෙයක් හොයන්නේ නැහැ. දැන් ඉහළට දැන් තනක් තියාගෙන ඉන්න උත්සාහ කරන එකක්වත් ඒ භික්ෂුවගේ අපි දකින්නේ නැහැ. එහෙම දේවලුත් වැඩන්නේ. ඒ අවශ්‍ය නැහැ. මොකද අර සිත දැකලා මිදෙන කෙනාට ඒ සිත් ඔක්කොම දකිනවා. එයා හැම තැනකින්ම මිදෙනවා. එහෙම මේ සමාජයේ තනක් තියාගන්න ඕනි කියන අදහසක් නැහැ. මේ ඇත්තට මෙයාට ඕනි හුදකලා. ඔහු කරන්නේ බුදුන් වහන්සේයි අන්දවණේට වඩින්. දැන් ඉන්න කවුරු හරි එහෙම වඩිනවා. අය බුදුන් වහන්සේ හුදකලා වගේ කරන්නේ. අය බුදුන් වහන්සේ බලන්නකො හරිම නිර්මල පැත්තක් පෙන්වන්නේ. ඒක බුදුන් වහන්සේ ඇත්තට මේ රහතන් වහන්සේලා ශ්‍රාවකයෝ සමහර වෙලාවට එකමග වඩින්නේ නැහැ. සමහරලාට අපි දන්නවා දැන් ඔය පාටලී වනයේට දැන් ඔය අපේ කවුද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුන් වහන්සේට මුණ ගැසෙන්නේ නැති එක ස්වභාව රූප තියෙන නිසා හුදකලා වනයේට වෙලා ඉන්නේ මහරහතන් වහන්සේ නම. ඉතින් කොයිතරම් නිහතමානී ස්වභාවයක් තියෙනවද? අද නම් වෙන්නේ මොනවද? දැන් අද කාලේ දිහා බලනකොට වෙන්නේ කෙලින්ම මේ රජවරු මුණ ගැහෙන්නනේ යන්න හදන්නේ අනිත් භික්ෂුන් වහන්සේලාත්. එහෙම දෙයක් මේ ශාසනය තුල අපිට දකින්න නැහැ බුදු සමය තුල. බොහොම නිහතමානී ස්වභාවයක් තමයි අපිට පේන්නේ. ඒම කරේ දෙව්දත් විතරයි.
දෙව්දත් විතරයි අජාසත් රජුරෝ එක එක දේවල් පෙන්නලා රවට්ටලා ඒ වරප්‍රසාද පස්සේ දිව දෙව්දත් විතරයි. ඉතින් එහෙම භික්ෂුවක් වෙන්නේ නැහැ එහෙම. එහෙම වෙන්නේ නැහැ. ඔබ කිසිම වෙලාවක ඔබ මේ ධර්මයත් එක්ක ඉන්න. ධර්මය ඔබ ප්‍රගුණ කරන්න. අපිට මේවා අදාළ නැහැනේ. අපිට මේවා අපිට එකක්වත් අපිට කතා කරන්නවත් අදාළ නැහැ. අපිට මේ දේවල් වැඩක් නැහැනේ. අපි අවංක වෙමු. අපි අවංකව නිර්මලව ධර්මයේ කතා කරමු. අපි නිර්මලව නිවන් මාර්ග ගැන කතා කරමු. පුජ්‍යලේ හොයන්න ඒකයි කියපේක පුජ්‍යල සරණ යාම බුදුන් වහන්සේ අගය කරන්නේ නැහැ. මොකද මෙතන පුජ්‍යලෙක් නැහැ. ඒක නිසා මෙතන වැදගත් වෙන්නේ ඉදිරිපත් කරන ධර්ම කාරණා විතරයි. ඒක කවුරු කිව්වත් ඒක එකයි. ඒක මොකද ඒක ධර්ම කාරණාව මේක නිවන් මාර්ගට යනුගත වෙන්නේ. ඒ ධර්ම කාරණාව තමයි වැදගත් වෙන්නේ. අපි යම් කිසි කෙනෙක් හරි අගයීමකට එන්නේ ධර්ම කාරණාවක් එක්කම වෙන්න ඕනේ. එහෙනම් ඒ ධර්ම කාරණාව ඒ තරම්ම වැදගත් නිසා උන්වහන්සේගෙන් ඒ දැනගන්න යන්න වෙන පුළුවන්. එහෙම නැත්තම් ඇයි අපි යන්නේ? බුදුන් වහන්සේ මේ පුජ්‍යල වන්දනා වගේ කරන්නේ නැහැ. පුජ්‍යල සරණ යාම, පුජ්‍යලෙකුට ගැට ගැසීම තුල නිවන වැහෙනවා. ඔබ ඇත්තටම ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ ඇත්තට මේ ධර්මයේ විතරක් ශ්‍රවණය කරන්න, ඒ ධර්මයේ ගන්න, ඒ ධර්මයේ තමන්ගේ ජීවිතය තුළින් දකින්න, තමන්ගේ සිතෙන් මිදෙන මඟ යන්න, ප්‍රතිපදාව සකස් කරගන්න. ඉතින් තමන්ට හැමෝම එකයි. හැම කෙනෙක්ගේම ධර්මයේ ශ්‍රවණය කරන්න, ඒ නිවැරදි නිවන් මඟ දේශනා කරන්න. එක්කෙනෙකුට අනුගත වුණොත් ඔබ කොටු වෙනවා. ඒක අපි පැහැදිලිවම කියනවා ඔබ අසරණ වෙනවා. අනිත් එක අද ගොඩාක් ප්‍රසිද්ධියේ තියෙනවා අපි දකිනවා ඒ තුල ධර්මයේ නැති බව. බොහෝ සෙනඟ පිරිස ඉන්න තැන්වල ධර්මයේ නැති බව පැහැදිලිව අපිට පේනවා. ඒක ඔබටත් මනාකොට පේයි. ධර්මය නම් අපිට සෙනඟ හිටියත් එකයි නැතත් එකයි අපි ධර්මයේ අපිට සමාට හම්බ වෙන්න යන්න ඕනිත් නැහැ කවුරුත්. ඇත්තටම අපිට මේ මාධ්‍යකාරයේ දැන් බණ ඇහෙනවා. ඔබට පුළුවන් ඔබට නිවසේ ඉඳගෙන මේ ධර්මයේ නිවැරදි කාරණා හොයාගන්න පුළුවන්. නැත්නම් ඔබට පුළුවන් ඕනම භික්ෂුන් වහන්සේගේ නමක් ගැහුවාම ඔබ මේ ජාත්‍යන්තර මේ දැන් ඔය ජාලේ මාධ්‍ය ජාලේ ඔබට මේ ඉන්ටර්නෙට් එකේ ගැහුවාම නම ගැහුවාම දේශනා ඔක්කොම වැටෙනවා. ඉතින් ඔබට හැම කෙනෙක්ගේ මේවා අහන්න පුළුවන්. හොයලා බලන්න පුළුවන්. ඉතින් ඔබට නිවැරදි නිවන් මාර්ග දිශානතිය ඔබට යම්කිසි නුවණක් තියෙන්න ඕනේ. ඔබට යම්කිසි මූලයක් එක්ක ඔබ ගමන් කරන්න ඕනේ. ඔබට නිස්සරණ මඟ පේන්න ඕනේ. හැමතැනම අත්හරින මගක් තියනවා කියලා පේන්න ඕනේ. ඒතකොට මේකේ සත්‍ය හොයන්න ඕනේ ඔබ. සිත හැදෙන හැටි, සිතෙන් මිදෙන මග. මේ සිත ගැන තමයි බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙන්නේ. මනෝ පුබ්බංගම ධම්ම. බුදුන් වහන්සේ කතා කරන්නේ චිත්තේ නියති ලෝකේ, සිතේ හැදෙන ලෝකේ ගැන. බුදුන් වහන්සේ කියන්නේ දුකෙන් මිදෙන්න ඕන නම් සිතේ හැදෙන ලෝකේ තියෙන. ඒ තමයි ලෝකේ තියෙන්නේ. සිතේ. එහෙනම් සිතෙන් මිදෙන මගයි දුකෙන් මිදෙන මග වෙන්නේ. පැහැදිලිව ඔබ හඳුනා ගන්න ඕනේ. ඉතින් ඔබ නිර්මලව නිවැරදිව මේ ඇත්තටම ඔබට නිවන් දකින්න පුළුවන්. ඔබ සෝවාන් වෙනවා. ඔබ සෝවාන් මාර්ගයට එනවා. ඔබ සෝවාන් වෙනවා. ඔබ මේ නිකන් මේ ඔළුවේ නිකන් මේ නොවෙනම නිකන් එහෙම මොන හරි කවුරු හරි මවලා තියනවා නම් ඕකෙන් බණ අහන්නත් යන්න එපා. කවුරු හරි කියනවා නම් මේ දැන් සෝවාන් වෙනවා. මේ ටික ඔබ මේ විදිහට කරන්න මේ විදිහට අන්න ඒ කියන බණ අහන්න. මොකද සාන්දිටික ධර්මයක් බුදුන් කෙනෙක් දේශනා කළා කවුරු හරි කියනවා නම් එහෙම නෑ කියලා අපි බුදුහාමුදුරුවෝ කියන බණ නෙමෙයිනේ අහන්නේ. ඔහු කියන බණ අහන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියපු බණ මොකද්ද? මේ මොහොතේම ඔබ නිවන් දකින්න ඔබ මෙහෙම කරන්න කියලා කවුරු හරි කියනවා නම් ඒ බුදුන් වහන්සේ කියපු බණ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එතන පොඩ්ඩක් හරි තියෙන්න ඕනේ. ඇයි? ඒක සාන්දිටික බණක් කවුරු හරි කියන උත්සාහ කරනවා. ඒක වැදගත්. ඒක පොඩි නමක්ද කියන්නේ තරුණ නමක්ද කියන්නේ වයසක නමක්ද ඒව මුකුත් අදාළ නැහැ. රූපයවත් අදාළ නැහැ කවුද කියන්නේ කියලා. කවුරු හරි ධර්මයක් දේශනා කරොත් ඒක බුද්ධ දේශනයක්. බුද්ධ දේශනයක් බුද්ධ කියන්නේ ඇත්තටම ඒ බුද්ධ කියලාත් කෙනෙක් නැහැ. බුද්ධ කියන්නේ මේ ලෝකේ පරම සත්‍ය දේශනයක්. පරම සත්‍ය ස්වභාවයට අපිපත් වෙන්නයි උත්සාහ කරන්නේ. ඒකයි බුද්ධ දර්ශනයක් කියන්නේ. ඉතින් අපි බුද්ධ දර්ශනයක් නම් අහන්නේ ඒක මේ පොදු වස්තුවක්. ඒක මේ අපිට මේ කිසිම භික්ෂුන් වහන්සේ මේ අතර කවුරු හරි කෙනෙක් එහෙම වහල් වෙලා ඉන්නවනම් අපි කියන්නේ ඔහු අසරණෙක් කියලා. ඔහු මේ ධර්මයේ හරියට පාර හොයාගත්තේ නැති කෙනෙක්. ඉතින් ඒ தත්වෙට වැටෙන්න එපා.
ඔබට පුළුවන් සෝවාන් වෙන්න. ඔබ සෝවාන් වෙනවමයි. අන්න එතනට හිත ගේන්න. ඔබගේ රැකියාවෙන් ඒ විදිහටම කරගෙන යන්න. ඔබ ශිෂ්‍යයෙක් නම් ඉගෙන ගන්නවා නම් ඒ විදිහට මේවා කරගෙන යන්න. ඒ අතරතුර ඔබේ සිත ගැන අවධානය යොමු කරන්න. ඔබේ සිතට කම්පා වෙන හැටි, දුක හිතෙන හැටි, සිතට සතුටක් දැනෙන හැටි, සිත ඔබ රවට්ටන හැටි, සිත මායාවක් වෙන්නේ කොහොමද? හොඳට බලන්න. ඔබ අඬනකොට, ඔබ තනි වෙනකොට, ඔබ මිතුරන් සමග ඉන්නකොට, ඔබ හුදකලා වෙනකොට, ඔබ කිපෙනකොට, ඔබගේ සිත ගිනි අරගෙන වගේ කලබල වෙනකොට, ඔබගේ හිත නිවෙනකොට හොඳට අධ්‍යයනය කරන්න. ඔබට ඒ සිතෙන් මිදෙන මඟ ඔබගේ මහා සැනසුම් සුවය දැනෙන තැනට එනවා. ඔබට මේ මඟ මිසක් වෙන මඟක් බුදුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. සිතෙන් මිදෙන මඟක් බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒකදී අත්තටම හරි සරලයි නේද? මෙහෙම කියනකොටත් ඔබට මහා සුවයක් සැනසීමක් දැනෙනව නේද? ඉතින් ඔබගේ සිත තමයි ඇත්තටම දැන් ඔබ මල් පූජා කරනකොට ඔබගේ සිත නිවෙන්න ඕනි. ඔබ සිත ගිනි තියාගෙන තරංගයක් කරගෙන කවුරු හරි පරද්දන්න එහෙම මල් පූජා කරන්න බෑ. ඔබගේ සිතට තමයි මේ ඔක්කොම කරන්නේ. ඔබ හිතන්නේ මේ එළියේ ඉන්න කෙනෙකුට දැන් ඒ අනිත් ආගම්වල. ඒවැ බාහිර කෙනෙක් ඉන්නවා. ඒවැ බාහිර කෙනෙක් ඉන්නවා. ඒවැ තියෙන කතාව දෘෂ්ටි කතාවක් එක ගොඩක් වෙනස්. අත සමහර බෞද්ධයත් එහෙම හිතාගෙන ඉන්නවා. භික්ෂුන් වහන්සේලාත් එහෙම හිතාගෙන ඉන්නවා. ඒක එක් එක්කෙනාගේ හදාගත්ත දෘෂ්ටි කෝණ. බුදුන් වහන්සේ එහෙම දෙයක් පෙන්වන්නේ නැහැ. බුදුන් වහන්සේ ලෝකෙට මුලින්ම දේශනා කරේ ධම්මචක්කපවත්තන සූත්‍රය. අමතක කරන්න එපා. ඔය පොතේ ගොඩාක් ඒවා ලියලා තියෙන හින්දා හොඳට පටලවලා දෙනවා. අපිට ඕනේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මුලින්ම දේශනා කරන්නේ දර්ශනේ. ඊට පස්සේ බුදුහාමුදුරුව අනත්ත ලක්ෂණ සූත්‍රය පැහැදිලි කරනවා. අන්නා කොණ්ඩඤ්ඤ පස්වග තවුස් සෝවන් වෙනවා. ඔබටත් ওই ටිකම ඇති. ඔය ටිකේ සේරම තියෙනවා. අනිත් ඒවා කෙනාගේ විදිහට කියපුවා. ඒවා එක එක විදිහට මෙතනම තමයි මෙතකොට මේ ටිකම තමයි මීට වැඩි උපමට්ටම් කරලා ගන්න. නමුත් මෙතනයි මූලික හරය තියෙන්නේ. ධම්මචක්කපවත්තන සූත්‍රය. එතන දර්ශනේ තියෙන්නේ. ඒ දර්ශන අවබෝධයෙන් කෙනෙක් සෝවන් වෙන්නේ. දස්සනා පහතබ්බා කියලා හැමතැනම පෙන්වනවා බුදුන් වහන්සේ. දර්ශනේ කවුරු හරි කෙනෙක්ගෙන් දැනගන්න ඕනේ. දර්ශනය කියන්නේ බාහිර ඇත්ත නෙමෙයි. තමන්ගේ හිතේ හැදෙන්නේ හැම එකම. එතකොට තමන් මල පූජා කරන්න ගියත් ඒ තමන්ගේ හිතේ තියෙන දෙයටයි මල් පූජා කරන්නේ. තමන්ගේ විඥාණයෙන් හැමදේම දැනගන්නේ. එතකොට ඉස්සරහා දැන් අපි තුන් බුද්ධ රූපයක් තියෙනවා කියලා. එතකොට ඒ බුද්ධ රූපේ තියෙන බව දැනගන්නේ ඔබේ හිතෙන්නේ. එතකොට ඔබේ හිතනේ කියන්නේ දැන් ඔබ S2 පියා ගන්නවා ඒ බුද්ධ රූපේ තියා බලන්න. එතකොට ඔබේ හිතේනේ ඉන්නේ. ඔබ ඔබේ හිතටයි වඳින්නේ. එතකොට මේ මල් පූජා කරන ඔබේ හිතට. එතකොට ඔබ හැමදේම කරන්නේ ඔබේ සිතට. ඔබේ සිත ගැට එහා දෙයක් ඔබ දන්නවනම් කියන්නේ. ඔබට දැන් හතුරෙක් ඉන්නවා කියලා කියන්නේ කවුද? ඔබේ හිත. ඔබට මිතුරෙක් ඉන්නවා කියලා කියන්නේ ඔබේ හිත. එතකොට ඔබ ඇත්තටම මේ කරන්නේ ඔබේම සිත පිරිසිදු කරන එක. ඒ වන්දනාව කරන්න. ඔබ බුදුන් වඳින්න. ඔබේ සිත පිරිසිදු කරන්න. ඔබේ සිත නිවන්න. ඔබේ සිතේ ගින්දර නිවන්න. ඒක අවබෝධයෙන් කරන්න. ඔබට වෙන්නේ මොකද්ද? ඔබ සැනසෙනවා. ඔබට මහා සුවයක් දැනෙනවා. ඒකයි දුකින් මිදෙන මගක් මේ තියෙන්නේ. ඔබ සෝවාන් වෙනවා. ඒකට හේතුව ඔබ ඉපදිලා තියෙන්නේ මහා වාග්යවන්ත යුගයක. ඔබ බෞද්ධ දර්ශනයක් ඇතුලේ ඉන්නේ. ඒක සාන්දිටික දර්ශනයක්. ඒක ඔබට මේ මොහොතේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබට ඒකේ ඇත්ත පෙන්නනවා. ඔබේ සිතේ හදාගත්ත ඒ නම් නේද ඔබ ඇසුරු කරන්නේ. ඔබේ හිතේ නේද ලෝකේ තියෙන්නේ. ඔබ ඇත්තටම බාහිරට ඒව ගැට ගන්නව නේද? අතර බාහිරින් සැප දුක් වෙනවද? නෑ නේද? ඔබේ සිතේ නේද එතකොට මේ සේරම ගැටලු තියෙන්නේ. අන සිත නිවෙන්නයි ඕනි. ඔබ බාහිරේ ඇත්ත කරගෙන බාහිරෙන් ඔබ බාහිර කම්පණය වෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන ටික ටික.
ඔබ නිවන් මාර්ගට එනවා. ඔබ සිතෙන්ම ඔබ මිදෙන්න. සිත පැත්තම දකින්න. කවුරු හරි ඔබට මොන හරි බැන්නත් ඔබගේ සිතේ බැනුම් කියලා දෙයක් දන්න නිසානේ ඔබට ඒක ලොකුවට දැනෙන්නේ. ඔබට ඒ බැනුම එච්චර දැන් දෙමළෙන් බැන්නොත් ඔබට දැනෙන්නේ නැහැ. ඒ ඔබ දෙමළ භාෂාව දන්නේ නැති හින්දා. අන්න ඒ වගේ ඔබේ සිත ඇතුලේ තමයි මේ සේරම ඔබ හදාගන්නේ. මට යා බැන්න, මට යා ගැහුවා, මට දැන් මෙහෙම කරා, මට මෙහෙම කරා. ඔබ අසරණ වෙන්නේ යා නෙමෙයි. ඔබගේ